හරි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ කෝලමානය. අපි සාකච්ඡා කරා මිනිස්සෙල්ලා මයික්‍රොමීටර් ස්ක්‍රූප්වා මානය මතකයි. ඒකෙදී යොදාගත්තු මූලධර්මය තමයි ස්ක්‍රූප්පු මූලධර්මය. මේකෙත් යොදාගෙන තියෙන ස්ක්‍රූප්පු මූලධර්මයම තමයි. ඒ කියන්නේ මේකෙත් එනං ස්ක්‍රූප්පුවක් තියෙන්න ඕනේනේ. එතකොට ස්ක්‍රූප්පුවට සම්බන්ධ වෙච්ච වෘත්ත පරිමාණයක් තියෙන්න ඕනේනේ. ඒ වෘත්ත පරිමාණයත් එක්ක ගෑවිලා ගමන් කරන ස්පර්ශ වෙලා යන රේඛීය පරිමාණයක් තියෙන්න ඕනේ. ඒවා මේකෙත් තියෙනවා. මේ තියෙන්නේ මේ ස්ක්‍රූප්පුව. මෙන්න මේකේ ස්ක්‍රූප්පුව. ගෑවුවට පස්සේ බලාගත්ත හැකි මේ තියෙන ස්ක්‍රූප්පුව. මේ ස්ක්‍රූප්පු තුඩ. මේ ස්ක්‍රූප්පුවේ හිස. හිස මෙහෙම අපිට අල්ලගෙන කරකවන්න පුළුවන් ඉන්න රළු කරලා තියෙන්නේ. ඒ ස්ක්‍රූප්පුවට සම්බන්ධ කරපු තැටියක් තියෙනවා මේ. මේ තැටියේ සඳහන් කරලා තියෙන්නේ මොකක්ද? වෘත්ත පරිමාණයක්. වෘත්ත පරිමාණයක් සමහර වෘත්ත පරිමාණවල කොටස් 50ක් තියෙනවා. මේකේ නම් කොටස් 100ක් තියෙනවා. හරිද? වෘත්ත පරිමාණයේ කොටස් 50ක් හෝ 100ක් වෙන්න බෙදලා තියෙන. මේ 90 නම් මේ 95 ඊගාට මෙතන 100. නේ. එහෙනම් වට පරිමාණයේ කොටස් 100ක් තියෙන ගෝලමානයක් මේක. පැහැදිලිද? ස්ක්‍රූප්පු තුල පැහැදිලි. මෙන්න මේකට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ කොටස් අපි හඳුන්වනවා ස්ක්‍රූප්පුවේ පාද කියලා. මේ පාද තුන මෙහෙම තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල. සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල තියෙන අපිට වෘත්තයේ පරිධිය කියලා කියන්නත් පුළුවන්. හැබැයි මෙහෙම සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල පිහිටන විදිහට මේවා මේ පාද තුන තියෙන්නේ. ඒතර මේ කොටසට සම්බන්ධ වෙච්ච මේ පාද හයි කරන්න ගත්ත මේ ආධාරකයට සම්බන්ධ වෙච්ච මෙන්න මෙහෙම තවත් මේ රේඛීය පරිමාණයක් තියෙනවා. ඒ රේඛීය පරිමාණයේ විශේෂත්වය මෙතන මැද බිඳුව තියෙන්නේ. මැදින් බිඳුව තියෙනවා. රේඛීය පරිමාණයේ මැදින් බිඳුව තියෙනවා. මෙහාට යන්න සෙන්ටිමීටර් 10 මිලිමීටර් 10 දක්වා ක්‍රමාංකණය කරලා තියෙනවා. මෙතනින් පහළටත් මිලිමීටර් 10ක් ක්‍රමාංකණය කරලා තියෙනවා. අපි බලමු ඒක ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා පස්සේ. මෙන්න මේ සිදුර තුලින් මේකේ තියෙන ත්‍රේඩ්නේ කොටවල් තියෙනවානේ. මේ නට් එකක්නේ. නට් එක තුලින් මේ ස්ක්‍රූප්පු තුඩ යවන්න පුළුවන් නේ අර ස්ක්‍රූප්පුවා මානය වගේම. එතකොට දැන් මේක කරකවද්දී අන්තරාලයට සමාන දුරක් යනවා මොනවා කරද්දීද? මේක වටයක් කරකවද්දී මේ ස්ක්‍රූප්පුව වටයක් කරකවද්දී මෙන්න මේ තුඩ. මේ තුඩ අන්තරාලයට සමාන දුරක් චලනය වෙන එකයි මේකෙත් වෙන්නේ. හරිද? ඒ නිසා මේකෙත් කුඩාම මිනුම වෙන්නේ මෙන්න මේ වට පරිමාණයේ කොටස් එකකට අදාළව. මේ වට පරිමාණයේ කොටස් එකකට අදාළව මේ ස්ක්‍රූප්පු තුඩ ගමන් කරන දුර. ඒ කියන්නේ අන්තරාලයේ බෙදීම වට පරිමාණ කොටස් සංඛ්‍යාව තමයි මේකේ කුඩා මිනුම. ස්ක්‍රූප්පු මූලධර්මයේ පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ඒක එහෙම්මම තමයි. එතකොට දැන් මෙන්න මේකට කියන්නේ වට පරිමාණය, මේකට කියන්නේ ප්‍රධාන පරිමාණය මේ ගෝලමානයේ පාද මේ ස්ක්‍රූප්පු තුඩ. පැහැදිලිද? දැන් අර වර්නිය කැලිපරේ මේකත් එක්ක දැන් අර සචල අණුවත් එක්ක ඇවිල්ලා හිර වෙන්න අචල අණුවක් තිබ්බනේ. ඊගාවට මයික්‍රොමීටර් ස්ක්‍රූප්පුවා මානයේ මේ කිනිහිරියත් එක්ක හිර වෙන්න ඉද්ද තිබ්බනේ. ඉද්දයි කිනිහිර අතරටනේ වස්තු හිර කරගත්තේ. මේක දැන් එහෙම වස්තු හිර කරගන්න කිසිම මේ ස්ක්‍රූප්පු තුඩත් එක්ක වස්තු හිර ගන්න කිසිම මේ පැත්තෙන් ආධාරකයක් නැහැ. ඒක තමයි මේකේ විශේෂත්වය. හරිද? ඒක වැදගත් ලක්ෂණයක් ගෝලමානයේ. රයිට්. අපි ඊළඟට බලමු කොහොමද මේ ගෝලමානයේ වෘත්ත පරිමාණය සහ රේඛීය පරිමාණය භාවිතා කරලා පාඨාංකයක් කියවා ගන්න ආකාරය. මෙතන සාකච්ඡා කරන්න යන්නේ මේ තුඩේ විස්ථාපනය ඇසුරේ මිනුමක් නැත්නම් වස්තුවක යම්කිසි මිනුමක් ලබා ගන්න ආකාරය මේ කියන්නේ පාඨාංක කියවන විදිය විතරයි. මේකේ විශේෂයි මේකේදී අර ඍණ පාඨාංක කියවන්න පුළුවන් නිසා වැඩිපුර දෙයක් කතා කරන්න තියෙනවා ඒ කියන්නේ. හරිද? ඒ වගේම මේක පාඨාංක විචලනය වෙද්දී පරිමාණ දෙකේ විචලනය පරිමාණ චලනය වෙන විදිහ හොඳට පැහැදිලිව පේනවා. හරිද? මේ බලන්නකෝ දැන් මේ උඩින් බැලුවොත් පේනවා වෘත්ත පරිමාණයේ බිඳුව රේඛාව. මම වෘත්ත පරිමාණයේ බිඳුව රේඛාව මෙතෙන්ද ස්පර්ශ කරන්නම්. ඒ වගේම මේ පැත්තෙන් මම රේඛීය පරිමාණයේ බිඳුව රේඛාවත් එක්ක වට පරිමාණය ස්පර්ශ කරන්න. සම්පාත වෙලා තියෙන වට පරිමාණයේ බිඳුව රේඛාවත් එක්ක වට පරිමාණයේ බිඳුව රේඛාවත් එක්ක රේඛීය පරිමාණයේ බිඳුව රේඛාවත් එක්ක වට පරිමාණයේ සම්පාතයි
පැත්තෙන් බලද්දි පේනවා නේ. උඩින් බලද්දි පේනවා, ඉහළින් බලද්දි පේනවා රේඛීය පරිමාණය සමග අර වට පරිමාණයේ ශූන්‍ය රේඛාව සම්පාත වෙලා තියෙන බව. ඔන්න සම්පාත අවස්ථාව. ඒකෝර පාඨාංගයේ බිඳුවයිද? මං ඊට පස්සේ මේ ඉස්කුරුප්පු තුඩ වාමාවර්තය කියන්නේ ඉස්කුරුප්පු ආපහු ඉස්කුරුප්පු තුඩ ඉහළට යන විදිහට කරකවන්නම්. ඒ කියන්නේ ධන පාඨාංග ගන්න විදිහට. එහෙම කරකවද්දී මෙන්න මේ රේඛීය පරිමාණය. මේ රේඛීය පරිමාණය පසු කරමින් තැටියේ ඉහළට යන රේඛීය පරිමාණය 1 2 3 කියලා ඉහළට යන්නේ. රේඛීය පරිමාණය මිලිමීටර 1 2 3 වශයෙන් ඉහළට යනවා. මේ වෘත්ත පරිමාණය හොඳට බලා ගන්න පුළුවන්. වෘත්ත පරිමාණයේ සමපාත රේඛාව වැඩි වෙනවා. සමපාත රේඛාවේ අංකය අගේ වැඩි වෙනවා. දැන් බිඳුව සමපාත. ඔව් වාමාවර්තව කරකවද්දි ඉස්කුරුප්පු තුඩ ඉහළට ගෙනියන්නේ මම. ඒතර මෙන්න දැන් සම්පාතලා තියෙන 5ත් එක්ක. නේද? 5 10 15 20 25 වශයෙන් නේද යන්නේ. ඔන්න 5 10 15 20 25 වශයෙන් තමයි මේ ඉහළට කරකවද්දී යන්නේ. ඔන්න. එතකොට මෙන්න දැන් 80යි 90යි ආයේ බිඳුවට ආවා කියන්නේ වටයක්ම කැරකුණා කියන එකයි. වටයක් කැරකුණාම බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක්. රේඛීය පරිමාණය බලන්න හොඳට. රේඛීය පරිමාණයේ මිලිමීටර් 1ත් එක්ක සම්පාත වෙලා තියෙනවා වට පරිමාණය නේ. තැටිය සමග සම්පාත වෙලා තියෙන රේඛීය පරිමාණයේ රේඛාව මිලිමීටර් 1යි. මිලිමීටර් 1ක් සම්පාත වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් පාඨාංක වැඩි උනේ වෘත්ත පරිමාණයේ පාඨාංක වෘත්ත පරිමාණ රේඛාවන් පසු කරගෙන ගියේ 10 20 30 40 වශයෙන් අංකණය වැඩි වෙන විදිහටනේ. වැඩි වෙන විදිහටනේ. ඒ නිසා මේක අර ඉස්කුරුප්පුවාමානයේ විදිහටම සාමාන්‍ය ක්‍රමයට පාඨාංග ගත්ත හැකි. ඉස්සෙල්ලාම රේඛීය පරිමාණ පාඨාංකය කියව ගන්නවා. හරිද? ඔන්න දැන් මිලිමීටර කිහිපයක් වැඩි කර පාඨාංකයක් පිටවන්නම්ම. රයිට්. ඔන්න. අර වගේම රේඛීය පරිමාණයෙන් පාඨාංකය කියව ගන්න ඕනේ. රේඛීය පරිමාණයෙන් සම්පාත වෙලා තියෙන රේඛාව කියව ගත්ත හැකිනේ මේක. සම්පාත වෙලානේ පහු කරලා ගිහලා තියෙන රේඛාව. රේඛීය පරිමාණයෙන් මිලිමීටර 2 පහු කරලා ගිහලා තියෙන්නේ. බිඳුව 1 2 පහු කරලා ගිහලා තියෙන්නේ. රේඛීය පරිමාණයෙන් මිලිමීටර 2 පහු කරලා ගිහලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් රේඛීය පරිමාණයෙන් මිලිමීටර 2යි කියලා ගන්නවා අපි. ඊට පස්සේ වෘත්ත පරිමාණය මෙහෙම පරීක්ෂා නිරීක්ෂණය කරන්න ඕන. සම්පාත වෙලා තියෙන රේඛාව. වෘත්ත පරිමාණයෙන් සම්පාත වෙලා තියෙන රේඛාව බැලුවොත් අපි 10 11 12 13 රේඛාව සහ 14 අතර තියෙන්නේ 13 කියලා ගමු. 14ට වඩා ළඟයි වගේ. නේ? දහතුනයි 14යි අතර තියෙන තරම් මේක සංවේදී පේනවා අපිට. අපි 14යි කියලා ගමු මේක වැඩිම ළඟ 14ට නේ. 14ට ළඟයි. උන අපි කියව ගත්ත මේකේ රේඛීය පරිමාණ පාඨාංකය කියන අපි කියන එක ප්‍රධාන පරිමාණ පාඨාංකය නේද? ප්‍රධාන පරිමාණ පාඨාංකයේ සමානයි කීයද? 2 මිලිමීටර කියලා කියව ගත්තා. ඊට පස්සේ වෘත්ත පරිමාණ පාඨාංකය. හරිද? වෘත්ත පරිමාණ පාඨාංකය කියවන්න අපි. වෘත්ත පරිමාණ පාඨාංකයේ සම්පාත රේඛාව 13යි කියලා කියවත්තනේ. ඒක ගුණ කරන්න ඕනේ කුඩා මිනු 0.01. එතකොට ලැබෙනවා 0.13ක් කියලා. දැන් අවසාන පාඨාංකය ගත්තොත් මේ දෙක එකතු කරන්න ඕනේ නේ. මෙතන මිලිමීටර වලින් මේකත්. එතකොට දෙකට එකතු කරන්න මේ දෙක එකතු කරන්න ඕනේ 2.13 මිලිමීටර කියලා අවසාන පාඨාංකය ලැබෙනවා. වෙනසක් නැහැ අර සාමාන්‍ය ක්‍රමයටමයි නේ. අර විදිහටමයි පාඨාංක කියවන්නේ. ඉස්කුරුප්පුවාමානයේ තිබ්බ ක්‍රමයටමයි මේ පාඨාංකය කියවන්නෙත්. හරිද? ධන පාඨාංග ගන්න එක අලුත් දෙයක් නෑ එතකොට අපිට. තවත් එකක් ඉක්මනට කියවමු ලියන්න අවශ්‍ය නැහැ. ටක් කරලා කියලා දාමු අපි. ඔන්න මෙහෙම. දැන් බලමු. ඉස්සලාම යන්න ඕනේ
වෘත්ත පරිමාණයේ තැටියට කලින් තියෙන ප්‍රධාන පරිමාණ රේඛාව. වෘත්ත පරිමාණයට කලින් තියෙන ප්‍රධාන පරිමාණ රේඛාව. වෘත්ත පරිමාණයට කලින් තියෙන ප්‍රධාන පරිමාණ රේඛාව කීවොත් මිලිමීටර් 1 ගිහිල්ලා 2 ගිහිල්ලා 3ක් පහ වෙලා නේද? මිලිමීටර් 3 පහ වෙලා 1 2 3 පහ වෙලා නේ. 3 වෙනි මිලිමීටරේ පහ වෙලා. එහෙනම් ප්‍රධාන පරිමාණයෙන් ගන්නවා අපි මිලිමීටර් 3යි කියලා. ප්‍රධාන පරිමාණයෙන් ගන්නවා අපි මිලිමීටර් 3යි කියලා. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ අපි රේඛීය වට පරිමාණයට යනවා. වට පරිමාණයේ සම්පාත රේඛාව තමයි නිරීක්ෂණය කරන්න ඕනේ. 60 පේනවා නේද? 60 රේඛාව පේනවා. ඊට වඩා ටිකක් දිගට තියෙන්නේ 65 රේඛාව. හරියටම 65නේ සම්පාදලා තියෙන්නේ. ප්‍රධාන පරිමාණයෙන් ගන්න වෙන්නේ 65. ප්‍රධාන පරිමාණයෙන් 65යි. 65 ගුණ කරොත් 0.01කින් 0.65යි. ඒ 0.65ට එකතු කරනවා අර මිලිමීටර් 3. 3.65යි. මිලිමීටර් 3.65යි පාඨාංකය. මිලිමීටර් 3.65ක් වෙනවනේ පාඨාංකය. right. දැන් අපි යමු මේකේ විශේෂිත පාඨාංකයක් ලබා ගන්න පුළුවන් කියලා කිව්වනේ මම. ඒක තමයි ඍණ පාඨාංක. ඍණ පාඨාංක ලබා ගැනීමට යමු. ඕන ඍණ පාඨාංක ලබා ගැනීමට යමු. සාමාන්‍ය ධන පාඨාංක ඉස්කුරුප්පුවාමානය වගේමයි. ඍණ පාඨාංක ලබා ගැනීම ලබා ගන්න ක්‍රමය ටිකක් විශේෂිතයි. මතක තියාගන්න දෙයක් එතන තියෙනවා. මොන බලන්න. දැන් මම මේක ඉස්සරලා වගේ බිඳුව රේඛාව සම්පාත කරන්න. පාඨාංකයේ බිඳුව අවස්ථාව සකස් කරන්න. වෘත්ත පරිමාණයේ බිඳුවයි රේඛීය පරිමාණයේ බිඳුවයි එකිනෙක ස්පර්ශ සම්පාත වේ. වෘත්ත පරිමාණයේ බිඳුවයි රේඛීය පරිමාණයේ බිඳුවයි එකිනෙක සමපාත වෙච්ච අවස්ථාව. දැන් මං මෙන්න මේ ඉස්කුරු පුතුල යටට ගෙනියන්නම් දක්ෂිණාවර්තව කරකුවොත් ඉස්සරහට යනවා. ඒ නිසා ඉස්කුරු පුතුල යටට ගෙනියන්න දක්ෂිණාවර්තව කරකවන්න යන්නේ. එතකොට බලන්න මේ පැත්තේ තියෙන්නේ මොනවද? මේ පැත්තේ තියෙන තැටි, මේ පැත්තේ තියෙන්නේ මේ තියෙන්නේ 10 11 10 20 30 කියන වැඩි වෙන රේඛා. එතන මේ පැත්තේ තියෙන්නේ 90 80 එහෙම රේඛා තියෙන්නේ. නේද? මේ තියෙන්නේ 90 80 එහෙම. මේ පැත්ත රේඛා තියෙන්නේ. ඒක පේනවනේ. දැන් ඔන්න යටට කරකද්දී මං බලන්න මෙන්න මෙහෙම කරකවන්න ඉස්කුරුප්පු දක්ෂිණාවර්ත කරකවද්දී එන්නේ දැන් කීයද? 99 98 95 90 කියලා වනේ. දැන් ඔන්න 90යි. ඊට පස්සේ ඔන්න 85 80 70 60 50 40 30 අඩු වෙන විදිහට තමයි යන්නේ. රයිට්. එතකොට මං මෙන්න මේ බිඳුවේ තියලා මේක බිඳුවේ තියලා කොටස් 10ක් කැරකුවොත් එහෙම නිකමට බලන්න කොටස් 10ක් කැරකුවොත් මේ වට පරිමාණයේ කොටස් 10ක් කැරකුවොත් සම්පාත වෙලා තියෙන රේඛාව 90 නේද? කොටස් 20ක් කැරකුවොත් සම්පාත වෙලා තියෙන 80 නේද? කොටස් 30ක් කැරකුවොත් සම්පාත වෙන 70. කොටස් 40 කැරකුවේ සම්පාත 60. වටයක් කරකපුවාම ආයෙත් බිඳුව එනවා නේද? ඔන්න වටයක් කරකුවා බිඳුව ආවා. ඔන්න දැන් එහෙනම් දැන් වටයක් කරකුවා කියලා මතකයිනේ. හරි වටයකුත් තව කොටස් 10ක් කරකුවොත් එහෙම. ඔන්න වටයකුත් කොටස් 10ක් කරපුවාම සම්පාත රේඛා 90. වටයකුත් කොටස් 20ක් කරකපුවාම සම්පාත රේඛා 80. කොටස් 30ක් කරකුවොත් වටයයි කොටස් 30ක් කරකුවා සම්පාත රේඛා 70. අපි මේ පාඨාංකය ලබා ගමුද බලන්න. අපේ පාඨාංකය කියවමු බලන්න. ප්‍රධාන පරිමාණයෙන් මෙන්න. ප්‍රධාන පරිමාණයෙන් මිලිමීටර් 1යි බලන්න පහළට ගිහිල්ලා තියෙන මිලිමීටර් 1යි. ප්‍රධාන පරිමාණයෙන් මිලිමීටර් 1ක් පහළට ගිහිල්ලා තියෙන. ප්‍රධාන පරිමාණයෙන් මිලිමීටර් 1ක් ගිහිල්ලා තියෙන. හොඳට පේනවා ඒක. මිලිමීටර් 1 පහු කරලා තියෙන්නේ. රේඛීය පරිමාණයෙන් සම්පාත රේඛාව දැන් කියවන අපි. කීයද? 70. සාමාන්‍ය ක්‍රමයට නම් පාඨාංකය කීයද? සාමාන්‍ය ක්‍රමයට ගත්තොත් 1.07 එන්නේ. සම්පාත රේඛාව 7 කියලා අරන් ඒක කුඩා මිනිමෙන් ගුණ කරලා ගත්තොත් ඒ වුණාට අපි දැක්කනේ පැහැදිලිව මෙතන මෙහෙම නෙමෙයි උනේ නේද? මෙන්න මෙතනින් පටන් අරන් වටයක් ආවට වටයකට වැඩිය කොටස් 30යි කරකුවේ. වටයකට වැඩිය කොටස් 30ක් කරකුවේ කියලා මතක තියාගත්තා ඒක. එහෙනම් මේකේ හරි පාඨාංකය මේකේ හරි පාඨාංකය ගත්තොත් උන්නේ හරි පාඨාංකය ගත්තොත් එහෙම සමපාත වෙලා තියෙන ප්‍රධාන පරිමාණයෙන් ගත්ත පාඨාංකය මෙන්න 1යි මිලිමීටර් නේද? මොකක්ද ඒක?
ප්‍රධාන පරිමාණ පාඨාංකය මිලිමීටර 1යි. පැහැදිලිද? ප්‍රධාන පරිමාණ පාඨාංකය මිලිමීටර 1යි. ඊට පස්සේ වෘත්ත පරිමාණ පාඨාංකය කීයද ආවේ? කොටස් 30ක් නේ. අන්න ඒක හොයද්දි සම්පාත රේඛාව 70 අරගෙන හරියන්නේ නැහැ. එතකොට මේකේ තියෙන වට පරිමාණයේ කොටස් ගණන 100යිනේ. 100න් 70 අඩු කරා නම් වැඩේ හරි. කොටස් 30 ලැබෙනවා. ඒක කුඩා මිනිමෙන් ගුණ කරා නම් නේද? ඒක කුඩා මිනිමෙන් ගුණ කරා නම් අපිට ලැබෙනවා ප්‍රධාන පරිමාණ මේ වෘත්ත පරිමාණ පාඨාංකය. ඔන්න මෙතන 30ක් එනවා. 30 ගුණ කිරීම 0.01 0.3 කියලා මිලිමීටර ලැබෙනවා. වෘත්ත පරිමාණ පාඨාංකය. නේද? වෘත්ත පරිමාණ පාඨාංකය. එහෙනම් ඒකට අපි සූත්‍රයක් ඉදිරි ලියුවොත් වෘත්ත පරිමාණ පාඨාංකය කියන්නේ මෙතෙන් එනවා මේ 100 කියන්නේ වට පරිමාණයේ කොටස් ගණන. කොටස් ගණන නේද? ඒකින් අඩු කරන්න ඕන සමපාත රේඛාව. සමපාත රේඛාව. මොන ඕකයි ගුණ කරන්නේ කුඩා මිනිමෙන්. කුඩා මිනිමෙන්. අර ස්ක්‍රූ වර්නියර් කැලිපරයේ ඍණ දෝෂය වගේ. ස්ක්‍රූ ප්‍රමාණයේ ඍණ දෝෂය වගේ නේද? අර අලුත් දෙවෙනි පරිමාණයෙන් පාඨාංකයේ ඍණාගයක් වෙන අවස්ථාවක් නේ ඒතකොට. ඒතර අර ඒකේ තියෙන මුළු කොටස් ගානෙන් සම්පාත රේඛාව අඩු කරලා තමයි කුඩා මිනිමෙන් ගුණ කරන්නේ. එහෙනම් අන්න ඒක තමයි මේකේ මතක තියාගන්න. ඒකට හේතුව තමයි මේක ස්ක්‍රූප් තුඩ පහළට ගෙනියද්දි මේකේ ස්ක්‍රූප් තුඩ ඍණ පැත්තට ගෙනියද්දි වෘත්ත පරිමාණය පහු කරමින් යන්නේ 1 2 3 4 කියලා රේඛාංක අංකණේ වැඩි වෙමින් නෙමෙයි. 90 නැත්නම් 90 100 තිබ්බේ 99 98 97 වාදී ලෙස අඩු වෙමින් යන්නේ. අන්න ඒ නිසායි 100න් අඩු කරලා කුඩාම මිනිමෙන් ගුණ කරන්නේ. වෙනස් වෙන්නේ වට පරිමාණය ගන්න විදිය විතරයි. මොකද්ද කරන්නේ? 100න් අඩු කරලා කුඩා මිනිමෙන් ගුණ කරන්න ඕන. 100න් අඩු කරලා කුඩා මිනිමෙන් ගුණ කර ගන්න ඕනේ. පැහැදිලිද? රයිට්. ඊළඟට අපි තවත් ඍණ පාඨාංකය ලබා ගමු බලන්න. ඍණ පාඨාංකය. හරි. මෙන්න ප්‍රධාන පරිමාණයේ පාඨාංක කියවන්න. ඔන්න ප්‍රධාන පරිමාණයේ පාඨාංක කියවන්න. මිලිමීටර් 5 පේනවා. 5ට පස්සේ 6 6ත් පහු වෙලා 7ත් පහු වෙලා නැහැ. 7 පහු වෙලා නැහැ. 6යි 7යි අතර කියන්නේ. ප්‍රධාන පරිමාණයෙන් කියවන්නේ මිලිමීටර් 6යි කියලා. ප්‍රධාන පරිමාණයෙන් මිලිමීටර් 6යි කියලා කියවගත්ත හැකි. නේද? රයිට්. එහෙනම් දැන් වට පරිමාණයට එන්න. ඒකේ සමපාත රේඛාව අපි හොයා ගන්න ඕනේ. සමපාත රේඛාව. නේ? සම්පාත රේඛාවෙන්. සමපාත රේඛාව. සම්පාත වෙලා තියෙන්නේ 50යි 60යි අතර 55 පහු වෙලා 56. සම්පාත වෙලා තියෙන්නේ 56 රේඛාවනේ. 56 සම්පාත වෙලා තියෙන්නේ. 56. එහෙනම් පැහැදිලි 56 තියෙන්නේ. 100න් අඩු කරන්න 56ක් 44යි 100න් අඩු කරා 56ක් 44යි ගුණ කරා කුඩා මිනිමෙන් 0.44 එකතු කරාර ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 6ට 6.44 6.44 පාඨාංකේ 6.44 පාඨාංකේ රයිට්. තවත් එකක් ඉක්මනට ගමු. ඕගොල්ලන්ට අවස්ථාව දෙන්නම්ම කියවන්න. රයිට්. රේඛීය පරිමාණය දැන් පේන. රේඛීය පරිමාණය කියවන්න. රේඛීය පරිමාණය මිලිමීටර් 1 2 3 තුන්වෙනි එක පහ වෙලානේ. 4 පහ වෙලා නැහැ. 3යි 4යි අතර තියෙන්නේ නම් 3යි කියලා කියවන්න ඕන. ප්‍රධාන පරිමාණය මිලිමීටර් 3යි මතක තියාගන්න. ප්‍රධාන පරිමාණය මිලිමීටර් 3යි. සම්පාත වෘත්ත රේඛාව. සම්පාත වෘත්ත පරිමාණ රේඛාව. වෘත්ත පරිමාණ රේඛාව කොහොමද ගන්නේ? සම්පාත වෘත්ත පරිමාණ රේඛාව මෙන්න පේන්න තියලා තියෙනවා. කීයද බලන්න. 30යි 40යි 35 නේද? 35 සම්පාත වෙලා තියෙනවා. 30යි 40යි 35යි. එහෙනම් 0.35ක් අඩු වෙන්න 35ක් අඩු වෙන්න 35ක් අඩු වෙන්න ඕන 100න් නේ. හරි. 100න් 35ක් අඩු වුණා. 65යි.
එහෙනම් 0.65යි වෘත පරිමාණය එකතු කරනවා 3.65යි අවසාන පාඨාංකය. 3.65 පාඨාංකය. right. ඔය විදිහට පාඨාංක ගන්න පුළුවන් අපිට ඍණ අවස්ථාවත්. පාඨාංක ලබා ගැනීම තව ටියුට් එකෙත් මීට වඩා සාකච්ඡා කරනවා උදාහරණයක. මම උපකරණයෙන් පෙන්වන්නේ මේකේ චලනය වෙන ආකාරය තේරුම් ගන්න. හරිද? වඩා ලේසි ඒ හින්දා අපි ටියුට් එක යටතේ ආයේ පාඨාංක කියවීම සාකච්ඡා කරලා බලමු. හරි. ඊළඟට මෙන්න මේ ගෝලමානයේ මේ පාද තුන යම්කිසි තලයක පවතිනවානේ. සමහර මිනුම් ගන්න අවස්ථාවලදීත් ඒ වගේම මේකේ මූලාංක දෝෂය හොයන අවස්ථාවලදීත් අපිට සිද්ධ වෙනවා මේ පාද තුන පවතින තලයට ස්ක්‍රූප්පු තුඩ සමපාත කරගන්න. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පාද තුන පවතින තලයට ස්ක්‍රූප්පු තුඩ ගෙන එන ආකාරය. මෙන්න මේ එකම මේ තුන් දෙනා එකම තලයේ තියාගන්න ආකාරය. පැහැදිලිද? ඒ සඳහා භාවිතා කරන්නේ අපි මෙන්න මේ වගේ වීදුරු කුට්ටියක්. මේකට තල දර්පණයක් පාවිච්චි කරන්නේ නැහැ. හරිද? ඒකට හේතුව අපි ටියුට් එකේදී බලමු. දැන් මෙන්න මෙහෙම තියන්ති. මේ මට්ටමට වඩා මේ ස්ක්‍රූප් තුඩ උස්සලානේ තියෙන්නේ. ඉහළින් තියෙන්නේ. ස්ක්‍රූප් තුඩ උස්සලා තියෙන්නේ. නේ? එසවිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙන්න මේක තියනවා මෙහෙම අවශ්‍ය මේ වීදුරු කුට්ටිය මත. වීදුරු කුට්ටිය මත තියන්න ඕනේ. තියපුවාම අපිට පේනවා යටින් මෙන්න මේ පාදවල තුඩුවල ප්‍රතිබිම්බ. පාදවල තුඩුවල ප්‍රතිබිම්බ පේනවා. පාදවල තුඩේ ප්‍රතිබිම්බ පේනවා. ඒ තුඩුවල ප්‍රතිබිම්බ පේන්නේ ආංශික පරාවර්තනය. ආංශික පරාවර්තනයෙන් තමයි පාදවල තුඩෙහි ප්‍රතිබිම්බ දැක බලා ගන්න පුළුවන් අපිට. තුඩෙහි ප්‍රතිබිම්බ. මෙන්න. එතකොට ස්ක්‍රූප්පු තුඩේ ප්‍රතිබිම්බය දැන් මෙන්න මේ පාදයේ තුඩත් එක්ක මේ පාදයේ තුඩත් එක්ක මේ ප්‍රතිබිම්බය ස්පර්ශ වෙලා තියෙන්නේ. මේ පාදයේ තුඩත් එක්ක මේ ප්‍රතිබිම්බය ස්පර්ශ වෙලා තියෙන්නේ. තුඩේ ප්‍රතිබිම්බයයි තුඩයි. පාදයේ තුඩයි තුඩේ ප්‍රතිබිම්බය ස්පර්ශ වෙලා තියෙන්නේ. පැහැදිලිද? මේ කැමරාවෙන් බලනකොට වඩා හොඳට ඇහෙන් බලද්දි පේනවා. හරි. ඔන්න දැන් හැබැයි මේ ස්ක්‍රූප්පු තුඩේ ස්ක්‍රූප්පුවේ මෙන්න මේ තුඩ මේ ප්‍රතිබිම්බයට ගෑවිලා නැහැ කියලා පේනවා. මේ දෙක අතර ગેප් එකක් තියෙනවා කියලා පේනවනේ. පැහැදිලිද? අපි දැන් ඔන්න ඔය ස්ක්‍රූප්පු තුඩේ ප්‍රතිබිම්බයක් අර පාදවල තුඩ ස්පර්ශ වෙලා තියෙන්නේ. ආන් ඒ වගේ වෙනකල් මෙන්න මෙහෙම පාත් කරන්න තියෙන්නේ. ඔන්න දැන් ප්‍රතිබිම්බය ඇවිල්ලා මෙන්න මෙතන ස්පර්ශ වෙනවා. ප්‍රතිබිම්බ ස්පර්ශ වෙනවා කියලා පේනවා අපිට. තුඩේ ස්ක්‍රූප්පු තුඩේ ප්‍රතිබිම්බයත් ස්පර්ශ වෙනවා තුඩ සමග. තුඩේ ප්‍රතිබිම්බයේ තුඩ සමග ස්පර්ශ වෙනවා. මේ පේන්නේ අපිට ওই වීදුරු පෘෂ්ඨයෙන් හැදෙන ආංශික පරාවර්තන ප්‍රතිබිම්බ. පැහැදිලිද? ඔන්න දැන් ස්පර්ශ වුණානේ. එතකොට ස්ක්‍රූප්පු තුඩයි පාද තුනේ තුඩු තුනයි එකම තලයේ තියෙන්නේ. හරිද? අත් කරගෙන යද්දී ස්ක්‍රූප්පු තුඩ ස්පර්ශ වුණාද කියලා මේ තුඩේ ප්‍රතිබිම්බයත් එක්ක ස්පර්ශ වුණාද කියලා බලා ගන්න පුළුවන්. මේම තුඩ සහ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරලත්. ඒ විතරක් නෙමෙයි, මේකට තවත් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ දක්වා මම කරකවද්දී ස්ක්‍රූප්පු තුඩ විතරනේ කරගෙන්නේ. ස්ක්‍රූප්පු තුඩයි තැටියයි කරගෙන්නේ. හැබැයි දැන් ඕක ගානට ස්පර්ශ වුණාට පස්සේ තවදුරටත් කරකවොත් ගෝලමානයම කරකිනවා. සම්පූර්ණ ගෝලමානයම කරකින්න ගන්නවා. එතකොට ගානට ස්පර්ශ වෙලා තියෙනවා. බලන්න. අන්න ගෝලමානය කරකිනව නේද? දැන් ආයෙත් උඩ ගත්තොත් ගෝලමානය කරකින්නේ නැහැ. දැන් ස්ක්‍රූප්පු තුඩ විතරයි කරගෙන්නේ. මම පාතර ගේන පාතර ගේද්දී ඔන්න පාතර ගේද්දී බලන්න. පාතර ගේද්දී මෙන්න තාම ගෝලමානය කරකින්නේ නැහැ. ස්ක්‍රූප්පු තුඩ විතරයි කරගෙන්නේ. ඔන්න ස්පර්ශ වෙනකොටම අන්න ගෝලමානය කරකිනවා. ඒ කියන්නේ පාද තුන සහ ස්පර්ශමේ තුඩ එක මට්ටමට ඇවිල්ලා යන්තම් චරණය වෙනකොට යන්තම් ගෝලමානය සම්පූර්ණයෙන්ම කරගෙන පටන් ගන්නව නවත්තන්න ඕනේ. ඒ කියන්නේ මේ තුඩ ස්පර්ශ වෙන මොහොතේම කරගෙන පටන් ගන්නවා. පැහැදිලි නේද? ඔන්න ඒ ක්‍රමයට අපිට හොයාගන්න පුළුවන් මේ
පාද තුනත් එක්ක ස්ක්‍රූප්පු තුඩ සමපාත වෙලා තියෙන අවස්ථාව. ඒ කියන්නේ එකම මට්ටමේ පාද තුන පවතින තලයේම ස්ක්‍රූප්පු තුඩ පවතින අවස්ථාව හොයාගන්න පුළුවන්. ඊගාවට මේකේ මේ තුඩත් තියා බැලුවොත් අපි මේ ස්ක්‍රූප්පු තුඩ මෙන්න මේ පාද තුනේ සමපාද ත්‍රිකෝණයේ ශීර්ෂයෙන් තිබෙන මේ තුන මේ ස්ක්‍රූප්පු තුඩ තියෙන්නේ හරියට මේ ත්‍රිකෝණයේ කේන්ද්‍රයේ. හරියටම ඒ ත්‍රිකෝණයේ කේන්ද්‍රයේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට තවත් පරීක්ෂණ දැන් ඔය කතා කරේ අපි මේ තුන් දෙනා එකම මට්ටමට ගන්න ක්‍රමය. ඉතින් එකම මට්ටමට ගන්න වෙනවා සමහර පාඨාංග ගන්න අවස්ථාවවලදී ඒ වගේම මූලාංක දෝෂය හොයන අවස්ථාවවලදී. ඊගාවට අපිට සිද්ධ වෙනවා වක්‍ර පෘෂ්ඨවල වක්‍රතාරයේ මයින්ඩ ගන්නකොට මෙන්න මේ පාද අතර දුර මැන ගන්න. මේ පාද අතර දුර මැන ගන්න. ඒ සඳහා අපි කරන්නේ සුදු කඩදාසියක් පාවිච්චි කරන එක. කඩදාසියක් පාවිච්චි කරන එක. මෙන්න මේම අපි මේ තුඩ උස්සලා ස්ක්‍රූප්පු තුඩ ඉහළට ගෙනිහිල්ලා පාද තුන මෙන්න මේ ගොලමානයේ පාද තුන සුදු කඩදාසියක සටහන් කරගන්නවා. ඒකට කරන්න ඕනේ මේක අපි මෙන්න මේම සුදු කඩදාසියක තියලා ගෝලමානයේ සුදු කඩදාසියක තියලා තද කරන එක. මේව තද කරපුවහම පාද තුන සටහන් වෙනවා. උල් තියෙන නිසා සටහන් වෙනවා. ඊට පස්සේ අපිට ඔය පාද තුන අතර දුර මැනගන්න පුළුවන් වර්නියර් කැලිපරයක් හෝ මීටර කෝදුව භාවිතා කරලා. මීටර කෝදුව භාවිතා කරලා පුළුවන් වර්නියර් කැලිපරේ වඩා සුදුසුයි මේකට. පැහැදිලිද? පැහැදිලිව හොයාගන්න බැරි නම් මේ පාද තුන මෙහෙම පැන්සලකින් ලකුණු කරගන්නවා. නේද? පැන්සලකින් පාද තුන තුඩු ලකුණු කරගන්නවා. පාද තුනේ තුඩු සටහන් වෙච්ච තැන ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට වර්නියර් කැලිපරයක් කරන් මේකේ හොඳම මෙන්න මේ උල් තියෙන හණු දෙක. ඒ කියන්නේ අභ්‍යන්තර හණු දෙක. මේ හණු දෙකේ උල් නැහැනේ. මේ හණු දෙක උල් වෙන්න හදලා තියෙනවා. අභ්‍යන්තර හණු පාවිච්චි කරලා මේ පාඨාංකේ කියවගත්තා. මෙන්න මේක තියෙනවා. එක තැනක තියලා මේ අචල පාදයේ අචල හණුව මෙතන තියලා සචල හණුව චලනය කරමින් මෙන්න මේක රෝලේ කරකලා අපි දන්නා මේක මෙතර ගානට තියාගත්තා ඒක නේද? ඔන්නෝම තියාගත්තා ඒක. දැන් ඊට පස්සේ පාඨාංක කරනවා. මේකේ පාඨාංක කියවගන්න. ඒ විදිහට මේ පාද තුනේම පාඨාංක කියවලා පාද තුනේම මේ දිග කියවලා මධ්‍යනේ ලබා ගන්න එක තමයි අපි කරන්නේ මේ පාදවල දිග සෙවීමේදී. මේ දිගයි තුනම විදිහට කියව ගන්නවා. කියවගෙන මධ්‍යනේ ගන්නවා. හරි. අපි ඒක ටියුට් එකේදීත් බලමු. රයිට්. ඊකට මේ උපකරණය භාවිතා කර ලබා ගන්න විශේෂිත මිනුම තමයි වක්‍ර පෘෂ්ඨයක වක්‍රතාරය. වක්‍ර පෘෂ්ඨයක වක්‍රතාරයේ මයින්කොට මේ පාද තුනේ දිග අවශ්‍යයි. මේ පාදවල දිග මේ ස්ක්‍රූප්පු තුඩේ පාද අතර දිග කියලා කියන්නේ පාද අතර දිග අපිට අවශ්‍ය වෙනවා. සිම්පල් ඒ කියලා සාමාන්‍යයෙන් අපි ඒක ලකුණු කරන්නේ. හරි. ඊගාවට ගෝලමානයේ භාවිතා කළ මිනුම් ලබා ගැනීම. අපි විශේෂයෙන් පාවිච්චි කරනවා මෙන්න මේ වගේ වක්‍ර පෘෂ්ඨයක වක්‍රතාරයමයි. මේ වගේ වක්‍ර පෘෂ්ඨයක වක්‍රතාරයේ වක්‍රතාරය කියන්නේ දැන් මේක වක්‍රයිනේ. මේක වක්‍රයෙන් කොටසයි තියෙන්නේ. ඒ වුණාට මේක සම්පූර්ණ ගෝලයක් විදිහට ගත්තොත් අරයක් තියෙනවනේ. ඒ අරය මනින්න මේ ගෝලමානය පාවිච්චි කරේ ඒකයි මේකේ විශේෂත්වය තියෙන්නේ. මේ වගේ එක මේ වක්‍ර පෘෂ්ඨයේ අරය මනින්න පුළුවන්. මේක ඇවිල්ලා මේ කුරුලෝසු කදාවනේ උරුලෝසු කදාවේ ඊගාවට කාචයක උත්තල කාචයක අවතල කාචයක වක්‍ර පෘෂ්ඨ තියෙන්නේ. අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨවල බව අරය හොයාගන්න පුළුවන්. මේ වගේ අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය අරය වුණත් හොයන්න පුළුවන්. මේ අභ්‍යන්තර පැත්ත පේනව නේද? ඒකුණත් හොයන්න පුළුවන්. මේ පැත්තත් වක්‍රතා අරය හොයන්න පුළුවන්. ඊළඟට මේක පාවිච්චි කරනවා මේ වගේ වීදුරු කදාවක ඝනකම මයින්ඩ්. මේ වීදුරු කදාවක ඝනකම ස්ලයිඩ් එක අන්වීක්ෂිත කදාවක මේ ඝනකම මයින්ඩ් පාවිච්චි කරන්න පුළුවන් මේක අපිට. හරි. දැන් විශේෂ එකක් තමයි මේක වක්‍රතාරයේ මයින්ඩ්. ඒ සඳහා ගෝලමානයේ විතරම යොදා ගන්න පුළුවන්. වෙන කිසි උපකරණයක් නැහැ. පැහැදිලිද? ඒකට කරන්නේ අපි ගෝලමානය මෙන්න මේ උරුලෝසු කදාව මත තියලා මේ උරුලෝසු කදාව මත තියලා පැහැදිලි උරුලෝසු කදාව මත තියලා ස්ක්‍රූප්පු තුඩ
මේකේ වක්‍ර පෘෂ්ඨයේ ස්පර්ශ වෙනකල් පහත් කරලා වක්‍ර පෘෂ්ඨයේ මේ ස්පර්ශ වෙනකල්ම පහත් කරලා ස්පර්ශ වෙනකල් පහත් කරලා පාඨාංකේ කියව ගන්න එක විතරයි. මෙන්න මෙහෙම පහත් කළා පාඨාංකේ කියව ගන්න එක විතරයි. ගෝලමානයේ මෙන්න මේ තුඩ පාත් කරද්දී ස්පර්ශ විච්ච අවස්ථාව හොයාගත්ත හැකි. ගෝලමානය දැන් ස්කෘප්පු තුඩ විතර චලනය වෙන්නේ මේ දක්වා. හරි. ස්කෘප්පු තුඩ විතරයි චලනය වෙන්නේ. ස්කෘප්පු තුඩ විතරයි. ඔන්න දැන් මෙහෙම කරකවද්දී ස්කෘප්පු තුඩට අමතරව ගෝලමානයම කරගෙන ගන්න අවස්ථාවක් තියෙනවනේ. යන්තම් ගෝලමානී කරගෙන පටන් ගන්න මොතන්න ඔය අවස්ථාවේ නවත්තලා මෙන්න මේ ගෝලමානයේ ප්‍රධාන පරිමාණයනොයි මේ ප්‍රධාන පරිමාණයනේ මේ වෘත්ත පරිමාණයනේ පාඨාංකය කියව ගන්නවා. එතකොට එතන මැනලා තියෙන පාඨාංකය අපි h කියලා කියනවා. හැබැයි h කියන්නේ මොකක්ද කියලා අපි ටියුට් එක යටතේ රූප සටහන් වලින් බලමු. පැහැදිලිද? ඒ වගේ මේ අභ්‍යන්තර පෘෂ්ඨයේ වක්‍රතාවයම ඉන්න කියත් එච්චරයි කරන්න තියෙන්නේ. මෙහෙම ගෝලමානයේ තියලා අවතල වක්‍ර පෘෂ්ඨය අරේ ඒකම ඉන්නත් අපිට පුළුවන්. මෙහෙම තියලා මේක පාත් කළා පාඨාංකය ගන්න තියෙන්නේ. හරිද? පාඨාංකය ගන්න තියෙන්නේ. ඍණ පාඨාංකයක්. ඍණ පාඨාංකයක්. ඒතකොට යටට ගියේ මේ මට්ටමන පාද තුන තියෙන මට්ටමන වඩා යටට ගියේ. ඒක ඍණ පාඨාංකය. ඉතින් පාඨාංකය ගන්න තියෙන්නේ. ඒ වගේම අපිට ඒක පාවිච්චි කරලා ආර හොයන විදිය වක්‍රතාවය හොයන විදිය අපි පස්සේ නිබන්ධනයේදී සාකච්ඡා කරමු. ඊළඟට මේ විදුරු කතාවේ ඝනකම අයින් අවශ්‍යයි. මේ විදුරු කතාවේ ඝනකම අයින් අවශ්‍යයි. හරිද? ඒකට ක්‍රම දෙකක් තියෙනවා. වෘත්ත පරිමාණයේ පමණක් පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් කොහොම හරි කරන්න තියෙන්නේ වෘත්ත පරිමාණයේ පමණක් පාවිච්චි කරනවා නම් මෙන්න මෙහෙමයි. මේ විදුරු කතාවේ ඝනකම අයින් වෘත්ත පරිමාණයේ පමණක් පාවිච්චි කරනවා නම් මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලා මේ වගේ සමතල පෘෂ්ඨයක් මත මේම ගෝලමානය තියෙනවා. තියලා මේක පහළට ගෙනියනවා. තුඩ ස්පර්ශ වෙනවානේ. ස්පර්ශ වෙන අවස්ථාව ස්පර්ශ කරගන්නවා. ඔන්න ස්පර්ශ වුණා. මූලාංක දෝෂයක් තිබ්බත් එකයි නැත්ත් එකයි මේ ක්‍රමයට. හරිද? ඔන්න ඔබ තියෙනවා. ඊට පස්සේ මේ වට පරිමාණයෙන් ගණන් කරමින් දැන් මේ වට පරිමාණය සම්පාදලා තියෙන කොටස් 10යි. ඒ කියන්නේ මේකේ මූලාංක දෝෂයක් තියෙනවා 10 වෙනි කොටස සම්පාත වෙලා තියෙන්නේ. දැන් 10යිනේ. ඊට පස්සේ තව දැන් 10 ඉඳන් මම ගණන් කරමින් ආයෙත් 10 එනකල්ම මේ කරකවන වටයයි. ආයිමත් 10 එනකල් කරකවන වට දෙකයි. ඒ කියන්නේ වට දෙකයි කියන කොටස් මම 200ක් ඉහළට කරකුවා. මදි කියලා හිතෙනවා. කොටස් 300ක් කරකවන වලට ඔන්න මම වට තුනක් ඉහළට කරකුවා. මේ වට තුනක් ඔන්න 10 තුන් පාරක් ආවනේ. ඒ නිසා උණ වට තුනක් ඉහළට කැරකුවා. මට මතකයි දැන් වට තුනක් ඉහළට කැරකුවා. වට තුනයි කියන්නේ වෘත්ත පරිමාණයේ වට තුනයි කියන්නේ කොටස් 300යි. ඊට පස්සේ මේ පාඨාංක ගන්න ඕන එක මම මෙන්න මෙහෙම පාද අතරින් ඇතුල් කරනවා. ගෝලමානයේ පාද අතරින් ඇතුල් කරන්න බැරි නම් මේ වැඩේ කරන්න බෑ මේ. පාද දෙක ඇතුලින් ඇතුළට ගියා නේද? ඔන්න පාද අතරින් තිබ්බා. ඊට පස්සේ අපි දැන් ඉහළට මෙහෙම මේ ස්කෘප්පු තුඩ උඩ ගත්ත කීයද වට කීයද? ස්කෘප්පු තුඩ වාමාවර්තව කරකවමින් ආපස්සට කරකවමින් වට 3ක් ගෙනිච්ච නේද? දැන් ආයේ යටට ගෙනියනවා දක්ෂිනාවර්තව කරකවමින් යටට ගෙනියනවා. හරිද? මේක ස්පර්ශ වෙනකල් ගෙනියන වට ගන්න නැත්නම් කොටස් ගන්න. කොටස් 300 නේ උඩට ගෙනාව ඉස්සෙල්ලා. වට පරිමාණයේ කොටස් 300ක් රවුන්ඩ් 3යි කියන්නේ කොටස් 300ක්. දැන් කොටස් ගණන බලා ගන්න ඕනේ. උන් 10 ඉඳන් මෙහෙම යනවා. කොටස් ආයිමත් 10 ආවොන්න කොටස් 100ක් පහළට ගෙනිච්චා නේද? කොටස් 100ක් පහළට ගෙනිච්චා ස්පර්ශ වෙනකල්. ඊට පස්සේ උන්න ආයෙත් 60 70 50 40 ආයෙත් එනවා 30 20 10 එනම් වට දෙකක් පහළට ගියා නේද? වට දෙකක් පහළට ගියා. කොටස් 200ක් යටට ගියා. හරිද? එහෙනම් තවත් ගෙනින් බලන්න. ඔන්න අන්න එච්චරයි. එතකොට කොටස් 200කුත් ඊට අමතරව 10 ඉඳන්
97 දක්වා ගිහිල්ලා 10 ඉඳන් 97 දක්වා ගිහිල්ලා කියන කොටස් 13ක් පරිපූර්ණ ගිහිල්ලා කියන්නේ 200යි 213ක් ගිහිල්ලා 213ක් යටට චලනයක්. උඩට කොටස් 300ක් ගත්තනේ. 300න් 213ක් අඩු කරනවා දැන්. උඩට ගියේ කොටස් 200යි උඩට ගත්තේ කොටස් වට තුනයි කියන්නේ කොටස් 300යි. ආපහු මේක ස්පර්ශ කරන්න මට මේ වීදුරු කදාව ස්පර්ශ කරන්න මේ කොටස් 213ක් ගෙනියන්න වුණානේ. එහෙනම් එතකොට උඩට ගෙනාව කොටස් 300න් පහළට ගෙනිච්ච කොටස් 213 අඩු කරපුවාම කොටස් 180 මේ 87යි. කොටස් 87යි නේ. එහෙනම් මේකේ ඝනකම අදාළ වෙන්නේ මේ වට පරිමාණයේ කොටස් 87කට. වට පරිමාණයේ කොටස් 87 කියන්නේ කුඩා මිනිමෙන් ගුණ කරපුවාම 0.87 මිලිමීටර. 0.87 මිලිමීටර. ඔන්න ඔය විදිහට අපිට වෘත්ත පරිමාණය විතරක් පාවිච්චි කරලා පාඨම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට මේක තියලා මේක උඩට උස්සලා මේක තියලා මේක ස්පර්ශනකල් පහත් කරලා මේක අර ස්පර්ශනකල් පහත් කරලා මෙතනින් පාඨාංකේ මේ වෘත්ත ප්‍රධාන පරිමාණයනොයි වෘත්ත පරිමාණ පාඨාංකේ කියව ගන්නවා. එහෙම පාඨාංකේ කිව්වත් එන්නේ වීදුරු කදාවේ ඝනකම. හැබැයි එතකොට මූලාංක දෝෂයක් තිබ්බොත් ඒක හොයා ගන්න ඕනේ. හරිද? රයිට්. අපි මේකේ මූලාංක දෝෂය හොයන ආකාරයේ ධන මූලාංක දෝෂ, ඍණ මූලාංක දෝෂ සහ ඒවා ශෝධනය කරන ආකාරය අපි නිබන්ධනයෙන් බලමු. පැහැදිලිනේ? රයිට්. ඊගාවට අපි නිබන්ධනය යනවා. සටහන් ලියා ගන්න ගමන් මේවා නැවතත් සාකච්ඡා කරමු. ඊටාම පැහැදිලිව. හරිද? රයිට්. එහෙනම් නිබන්ධනයට ගමු.